නිවන පිළිබඳව සහේතුක කරුණු ටිකක් කතා කරමු. පෞද්ගලික මතවාද අදහස් ඇතුළත් කරන්නේ නැතුව පිරිසිදු පෙළදහම ඇසුරෙන්ම උත්තර ටික හොයාගත්තොත් අපිට 100%ක්ම නිසක බවක් එනවා. නිවන් දකින්න පුළුවන්මයි, නිවන දැක්ක හැකි. ඒ සඳහා කටයුතු කළ හැකි කියන එක. එතකොට එතනදී අපි මුලින්ම කතා කට යුතුයි. අපි හැම කෙනෙක්ම හැම දෙයක්ම පැත්තකින් තබල පැත්තකින් දාලා ඥාතීන් හිතයිසින් ගෙවල් දුරවල් යාන වාහන මේ අවුරුදු 50ක 60ක ජීවිතයේ සතු සියල්ලම දාලා අපි මේ ශාසනයට ආවේ මොකක් හින්දාද? අයියම කියන්නේ නිවන් දකින්න. ඇයි නිවන් දකින්න ඕනේ? මොකක් හරි දෙයක් ලබා ගන්න හෝ යමක් කරන්න මොකක් හරි අවශ්‍යතාවයක් තියෙන්න බෑනේ. ඇයි අපි නිවන් දකින්න මෙච්චර උත්සාහවත් වෙන්නේ? අපි දන්නවා, අහලා තියෙනවා නිවන් දැක්කොත් තමයි භව දුක නැති වෙන්නේ. සසර නැවත ඉපදීම නැති වෙන්නේ, නැති කරන්න පුළුවන් වෙන්නේ නිවන් දැක්කොත්. එතකොට ඒ ටික අපි සහේතුකව බලමු වෙන්නේ කොහොමද කියලා. ඊගාව කාරණාව බලමු. අපි නිවන කියන එක එතකොට දකින්න පුළුවන් එකක් නේ. සාමාන්‍ය කතාවට කියන්නේ නිවන් දකින්නයි උත්සාහය. නිවන් දැක්කොත් හරි කියලා. එතකොට නිවන කියන එක දැක්ක යුතු දෙයක්, දකින්න පුළුවන් එකක්. නිවන දැක්ක යුතු එකක් නම් ඒක දකින්න වෙන්නේ මරණයෙන් පස්සේද ජීවත් වෙද්දිද? ජීවත් වෙද්දී. මැරිලා නිවන් දකින්න බෑනේ. එහෙනම් නිවන් දකින්න ජීවත් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි හොයාගමු ඇත්තටම නිවන කියන එක දැක්ක යුතු එකක් නම් නිවන දකින්නේ කොහොමද? අපේ ජීවිතයේ කොතනින්ද කියන ප්‍රශ්නය ඇත්තටම විසඳ ගන්නටම ඕනේ. මොකක් නිසාද? අද දවසේදී අපිට නිවන පිළිබඳ තියෙන සංකල්පයක්. සීලයක පිළිපදලා සමාධිය ඇති වෙන සමතකමටහනක් වඩලා අරමුණු අනිත්‍ය හැටියට, දුක් හැටියට, අනාත්ම හැටියට, අසුභ හැටියට මොන විදියට බලමින් නැත්නම් විචාරණා කරමින් හිටියොත් මේ විදියට සීල සමාධි ප්‍රඥා කියලා අපි දන්න විදියට අර්ථ දක්වපු තියාගෙන ඉන්නේ අපි ත්‍රිශික්ෂාව හැසිරුණු නිවන් දකි කියලා. සීලයක පිළිපදලා සමතකමටහනක් වඩලා විදර්ශනා කරනවා. මේ ටික කරගෙන යනකොට නිවන් දකි කියලා. එතකොට නිවන තාම අපිට සංකල්පයක්. අපි ගමනක් යනවා, නමුත් තාම ගියාම හම්බ වෙන්නේ යන්නේ කොහාටද කියලා තාම තැනක් නැහැ. එතකොට ඍජු දැක්මක් නැහැ. නමුත් එහෙම නෙමෙයි. නිවන කියන එක දැක්කහම කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් නිවන කියන එක දකින්න පුළුවන් දෙයක් කියන පණිවිඩය අහගන්නට ඕනේ. ඊට පස්සේ තමයි එතෙන්ට යන්න ගමනක් තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ නිවන් දැකීමට අර්ථ වශයෙන් පෙන්නපු ධර්මතාවය මොකක්ද කියලා අපි බලමු. ඒක තමයි අර මම එදා කිව්වේ යංකින්චි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාද. කිව්වොත් සමුදය ස්වභාව කොට ඇති. සමුදය කියලා කියනකොට ඇතිවීම,
හට ගැනීම, ඉපදීම කියන අදහස්. ඉපදීම ස්වභාව කොට, හට ගැනීම ස්වභාව කොට, ඇතිවීම ස්වභාව කොට කියන අර්ථයයි සමුදය ධම්මං කියන එකේ තියෙන්නේ. සමුදය ස්වභාව කොට ඇති සියලු ධර්ම සබ්බං තං ධම්මං සබ්බන්තං ඒ සියල්ල නිරෝධ ධම්මං. නිරෝධ වෙන ස්වභාවයෙන් යුක්තයි. නිරෝධය කියලා කියන්නේ ක්ෂය වෙනවා, වැය වෙනවා, නැති වෙනවා කියන අදහස. ඇතිවීම ස්වභාව කොට ඇති හැම ධර්මයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. නැත්තම් නැති වෙනවා කියලා, ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියලා දැක්කොත් අන්නේ දැකීමටයි නිවන් දැකීම කියලා කියන්නේ. නිවන දැක්ක කියන්නේ. ඇයි ඒ ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියලා දැක්කොත් ඒ දැකීමට කියනවා විරජං වීතමලං ධම්මචක්කු. කෙලෙස් රජස් නැති, කෙලෙස් මල නැති දහම් ඇහැ කියලා. ඒ දහම් ඇහැට කියනවා, දහම් ඇහැ පහළ වුණාම කියනවා චක්කුං උදපාදි ඥානං උදපාදි, චක්කුං උදපාදි පඤ්ඤා උදපාදි, ඥානං උදපාදි, විද්‍යා උදපාදි, ආලෝක උදපාදි. ඒ ධම්ම හැ පහළ වුණාම ධම්මස පහළ වුණා, ඥානෙ පහළ වුණා, ප්‍රඥාව පහළ වුණා, ආලෝකේ විද්‍යාව පහළ වුණා, ආලෝකේ පහළ වුණා කියලා කියනවා. විද්‍යාව යම් කලක පහළ වුණොත් විද්‍යාව උපාද අවිද්‍යාව නිරෝධ, අවිද්‍යාව නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ. අවිද්‍යාව නැති වුණොත් කර්ම ක්ෂය වෙනවා කියන එක ඉබේමයි වෙන්නේ. සංඛාර නිරෝධ විඥාන නිරෝධ. සංඛාර නිරෝධයෙන් විඥානේ නිරුද්ධ වෙනවා කියලා කියන්නේ මත්තු ප්‍රතිසන්දියට යන්න තියෙන හේතු නැහැ. විඥානේ නිරුද්ධ වුණොත් ඉපදින්නේ නැහැ. ඉපදෙන්නේ නැත්තම් මත්තේ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දොමන සුපායාස නිරුද්ධಂತಿ. නිරුද්ධ වෙනවා. එතකොට අපි දැන් හටගත්ත හැම දෙයක්ම ඉතුරු නැතුව නැති වෙනවා කියලා දකින දර්ශනයටයි නිවන් දැක්කා කියලා කියන්නේ. ඒ දර්ශනේ නිවන නිසා නෙමෙයි. නිරෝධ නිබ්බාන. ඒ නිරෝධයයි නිවන සාක්ෂාත් කරවන්නේ. නූපදීම අනුත්පාද බව ලැබෙන්නේ ඒ නිසා. ඒ නිසා මේ අපිට කරන්න තියෙන්නේ මේ දර්ශනේ තියෙන තැනට යන්න විතරයි. හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියලා සම්මා දිට්ඨිය ඇති කරගන්න තැනට යන්න විතරයි. ආර්ය අෂ්ටාංග මාර්ගය විතරයි අපිට පුරන්න තියෙන්නේ. ඒ ටික කරනකොට ඇති වෙන විමුක්තියක් තියෙන, විමුක්ති ඥාන දර්ශනයක් තියෙන, අසංකතේ සාක්ෂාත් වීමක් තියෙන එක මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නැමැති දර්ශනයක් පුරපේකේ ප්‍රතිඵලයක් වෙනවා. නමුත් අපිට ඒ තැන දක්වා කටයුත්තක් නැහැ. අපිට තියෙන්නේ හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියලා දකින්න තැනට මනස අරගෙන යන එක විතරයි. එතකොට නිවන් දැක්ක කියලා කියනවා ඊතුරු ධර්මතාවයන් අරබය අසංකතේ සාක්ෂාත් වීම සඳහා මතු නූපදීම සඳහා අමුතෙන් කටයුතු වැඩපිළිවෙලක් නැහැ. ඒකයි මත්තේ කටයුත්තක් නැහැ. එතන ගියාම නාපරංගිත්තත්තාය. මත්තේ කටයුත්තක් නැහැ. ඒකයි එතන තියෙන ප්‍රධාන ලක්ෂණය. කටයුත්ත කළා මත්තේ කටයුත්තක් නැහැ කියන સિદ્ધාන්තය සිද්ධ වෙනවා. හරි. එතකොට දැන් අපි දැක්ක නිවන් දකින්නවා කියලා කියන්නේ සමුදය ස්වභාව කොට ඇති සියලු ධර්මයේ නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියලා දකින්නට ඕන. ඊගවට අපි දැන් යන් ඊගව ප්‍රශ්නෙට. දැන් නිවන කියන එක දැක් පැහැදිලි හටගත්ත හැම දෙයක්ම නැති වෙනවා කියලා දකින්න ඕනේ. ඊගව ප්‍රශ්නෙට යන් දැන් අපි මොකද්ද? එහෙනම් සමුදය ස්වභාව කොට ඇති ධර්ම කියන්නේ මොනවද? සහේතුක එකින් එකට එමු. සමුදය ස්වභාව කොට ඇති ධර්ම කියන්නේ මොනවද? සංයුත්ත නිකායේ 4 වෙනි කාණ්ඩේ ජාති ධම්ම වර්ගයේ තව ගොඩාක් තියෙනවා. නම් සහේතුකව ඕගොල්ලන්ට මම මේ ටික පෙන්නන්නේ.
මහණෙනි නුඹලට සමුදය ස්වභාව කොට ඇති ධර්මතා දේශනා කරන්න. ඒක මනාව අහන්න. මහණෙනි මොකද්ද සමුදය ස්වභාව කොට ඇති ධර්ම? ඇතිවීම ස්වභාව කොට ඇති, හට ගැනීම ස්වභාව කොට ඇති, ඉපදීම ස්වභාව කොට ඇති ධර්ම මොනවද? එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඇහැ සමුදය ස්වභාව කොට ඇති ධර්මයක්. රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සේ නිසා උපන්න සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂාවක් වේදනාවක් මෙන්න මේ ධර්මතාව සමුදය ස්වභාව කොට ඇති ධර්ම. ඒ විදිහටම කෙටි කරලා ගන්න කන මුල් කාරණාව කරගෙන ගහනේ නාසය මුල් කාරණාව කරගෙන දිව මුල් කාරණාව කරගෙන කය මුල් කාරණාව කරගෙන මනස මුල් කාරණාව කරගෙන උපදින චිත්තජයසික ටිකත් ඒ ආයතන ටිකත් මේ සියල්ලම අයිති මොකද්ද සමුදය ස්වභාව කොට ඇති ධර්මය හැටියට. එහෙනම් ඕගොල්ලන්ට නිවන කියලා කියන්නේ මේ ස්පර්ශ ආයතන හයම හේතු නිසා හටගෙන හේතු නිරුද්ධෙන් නිරුද්ධ වෙනවා කියන එක දකින්නට ඕනේ. අන්න ඒ දැකීම තිබුණොත් අන්නේ දර්ශනයට කියනවා කෙලෙස් රජස් නැති, කෙලෙස් මල නැති, කෙලෙස් දුවිලි නැති පිරිසුදු දහම් නැහැ. නිවන් දැක්ක කියලා. නිවන් දැක්කොත් තියෙන ප්‍රධාන ලක්ෂණයක් තමයි භව දුක නැති වෙනවා. හරි. දැන් සමුදය ස්වභාව කොට ඇති ධර්ම කියන එකත් අපි ඉගෙන ගත්තා. දැන් බලමු ඇත්තටම අපිට අද දවසේදී නිවන පෙනෙනවද නැද්ද කියලා. උන්වහන්සේලා ඇහෙන් මොනවා හරි දෙයක් රූපයක් දැක්කොත් අහකට යනකොට දැකපු රූපය ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියලා පේනවද? දැකපු දේ ඇති බවට තේරෙනවද? මොකද වෙන්නේ? ඇති බවට තේරෙනවා. එහෙනම් දකින හැම දෙයක්ම හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්ත වුණාට ඒ නිරෝධ වෙන ස්වභාවය අපිට පෙනිලාද? ඒ කියන්නේ අපිට එහෙනම් නිවන පෙනෙන්නේ නැහැ. දකින හැම දෙයක්ම ඇති බවට එකතු වෙලා. දකින රූප ටික ඇති බවට එකතු වෙලයි අපිට ඇහැ හදලා තියෙන්නේ, කන හදලා තියෙන්නේ කියලා දන්නවද? දකින රූපේ එකතු වෙන ගානේ රූපය දැකපු ඇහත් එකතු වෙලා, ඒ චක්කු විඥානයත් එකතු වෙලා, ඒ ස්පර්ශයෙන් උපන්න වේදනා සංඥාත් එකතු වෙලා. රූපයක් පේනවද ඇහැ නැතුව? රූපයක් පේනවද චක්කු විඥානය නැතුව? රූපයක් පෙනෙනවද චක්කු සම්පස්සේ නැතුව? රූපයක් පෙනෙනවද චක්කු සම්පස්සයෙන් උපන්න චෛතසික ටිකක් නැතුව? එහෙනම් අර ටික ඔක්කොම නැති වෙලා රූප විතරක් ඉතුරු වෙනවද? ඒව නැතුව රූප පෙනෙන්නේ නැත්තම් රූපේ තියෙනවා නම් ඒ ධර්මතා ඇති ගන්නට යනවද නැද්ද? ඇති ගන්නට යනවා. කියන්නේ වහන්සේලාට දැකපු දේ ඉතුරු වුණා කියලා කියන්නේ ඒ ඉතුරුනේ ඇහැ, චක්කු විඥානේ, චක්කු සම්පස්සේ ඒ උපන් ධර්මතා ටික තමයි ඉතුරු වුනේ. සද්දයක් ඇහුනොත් අහන සද්දය ඇති වෙන බව පෙනේද නැති වෙන බව පෙනේද? ඒක නම් කියයි හඬන නැති වෙනවා කියලා පෙනෙනවා කියලා. එක ආයතනයක් විතරක් නැති වෙන බව පෙනෙන්නේ. ඇති වෙනවා නම් හැම ආයතන ටිකම ඇති වෙනවා, නැති වෙනවා නම් එක ආයතනයක් නැති වුණොත් අනිත් හැම ආයතනයක්වත් නැති වෙනවා. සද්දය තුලත් වෙන්නේ එහෙමයි. අපි කියමු සද්දය එහෙම අපිට නැති වුණා නම් මේ ලෝකේ තරහ ගන්න, අමනාප වෙන්න, බනින්න හේතු ඉතුරු වෙන්නේ නැහැ. අපි කියමු කවුරු හරි දැක්කොත් එදා මට අර වචන කිව්වන් අර කෙනා තමයි කියලා බලලා අපිට තරහ ගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එහෙනම් කියපු දේ අපිට නිරුද්ධ වෙලාද? අහුණු දේ නිරුද්ධ වෙලාද? නිරුද්ධ වෙලා නම් ඒ කියපු දෙයට නිමිත්තක් ලෝකේ තියෙන්න පුළුවන්ද? අහවල තමයි කිව්වේ.
කියලා කියපු දේ පෙන්වන්න පුළුවන්කම තියෙන කියපු දෙයට ලෝකේ තාම අයිතිකමක් තියෙන කියපු දෙයට තැනක් ඉතුරු වෙන ඒ ඇහිච්ච ශබ්දයට අයිති තැනක් ඉතුරු වෙන සද්දේ නැති වෙලාද නැහැ. ඒ වගේම ගන්ධයක් ගත්තොත් මානෙල් මල් සුවඳ පිච්ච මල් සුවඳ කිව්වොත් ඒ බඳු සුවඳවල් ඔබ වහන්සේලාට මේ ලෝකේ තියෙනවද නැද්ද? හොයාගෙන යන්න බෑද පිච්ච මල් සුවඳ? පුළුවන්. රසක් ගත්තොත් ලුණු රස, පැණි රස, සීනි රස, අඹ රස, දෙහි රස කියලා ගත්තොත් ඒ රස විඳලා ඒ බඳු රසවල ඔබ වහන්සේලාට තියෙනවද නැද්ද? තියෙයි. කයට මොන හරි දෙයක් ස්පර්ශ වුණොත් අහවල් වස්තුවයි මගේ කයට හැපුණේ, අහවල් කටුවයි ඇහෙන්නේ, අහවල් කෙනාගේ ඇඟේ හැපුණේ කියලා ඒ තැන් ඒ ස්පර්ශ වෙච්ච සිද්ධාන්තයන් තියෙනවද නැද්ද? තියෙනවා. හිතින් මොන හරි දෙයක් ඕගොල්ලෝ හිතුවොත් හිතන දේවල් හිතට සිහි වෙන අය සිහි වෙන දේවල් ලෝකේ තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් ස්පර්ශ ආයතන හයේම ඇත්ත තමයි සමුදය ස්වභාව කොට ඇති ධර්මයක්. ඒ හැම දෙයකම ඇත්ත තමයි නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි. නමුත් හටගත් ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා අපිට පේන්නේ නැහැ. ඒ වෙනුවට පේන්නේ මොකක්ද? ඇති බවට. එහෙනම් අපිට නිවන පේනවද? අපි නිවන් දැකලාද නැද්ද කියලා එහෙනම් දැන් අපිටම හොයාගන්න පුළුවන්. අපි කවුරුවත් තාම නිවන දැකලා නැහැ කියලා අපිට සාක්ෂියක් කාගෙන්ද? අපෙන්ම. ඇයි නිවන දැක්කනම් හටගත්ත ආයතනය නිරුද්ධයි කියන එක දැක්ක යුතුයි පෙනෙන්නට ඕනේ. නමුත් අපේ ජීවිතේ අපිටම සාක්ෂියක් හටගත්ත හැම දෙයක්ම නිරුද්ධයි කියන එක පේන්නේ නැහැ. පෙනෙන්නේ මොකක්ද? සමුදය ස්වභාව කොට ඇති ධර්මයේ සමුදය ස්වභාවයෙන්ම ඇතිව ස්වභාව කොට ඇති දේවල් ඇති වෙච්ච බව තමයි අපිට තේරෙන්නේ. හරි, දැන් ඔන්න මේ ප්‍රශ්නෙත් විසඳගත්තා. ඒ කියන්නේ දැන් ඔන්න නිවන් දැක්කේ නෑ තාම කියලාත් පැහැදිලි. නිවන දන්නවා අපි. නිවන දැක්ක යුතුයි. දැක්ක යුතු නිවනත් මේක. ඒ නිවන දැන් අපිට පේන්නේත් නෑ තාම කියලා අපේ ජීවිතෙන්ම අපිට සාක්ෂි. මේ මම පෙලින්මයි ගේන්නේ. එකක්වත් නැතුව පෙළ දහමින්මයි මේ ගේන්නේ. ඊට පස්සේ දැන් බලමු නිවන නොදකින්න හේතුව මොකක්ද? නිවන පේන්නේ නැත්තම් ඒකටත් හේතුවක් තියෙන්න එපේ. හැම එකකටම මොකක් හරි උත්තරයක් තියෙන්න ඕනේ. නිවන් නොදකින්න තියෙන හේතුව මොකක්ද? නිවන නොදැක්කොත් ඇති වෙන එකම එක දෙයක් තියෙන්නේ මොකද්ද? භවය. භවය තිබුණොත් නිවන නැහැ. නිවන් දකින්නේ නැහැ. නිවන් දැක්කොත් භවයේ හිටින්නේ නැහැ. නිවනයි භවයයි කියන දෙක එකට තියෙන්නේ නැහැ. අඳුරයි ආලෝකයයි දෙක එකට නැහැ වගේ. ආලෝකේ තියෙන තැන අඳුර නැහැ. අඳුර තියෙන තැන ආලෝකේ නැහැ වගේ. නිවන් දැක්කොත් භවය නැහැ. භවය තිබුණොත් නිවන නැහැ. ඒ නිවන නොදකින්න හේතුව භවය. භවය කියලා කියන්නේ මොකක්ද? දැන් ඒක තේරුම් ගන්න ඕනේ. භවය කියලා කියන්නේ ඔබ වහන්සේලා යමක් සිහි කරනකොට මේ සිහි කිරීම කෙලෙස් නෙමෙයි, මතකයේ කෙලෙස් නෙමෙයි. සිහි කරන එක රහතන් වහන්සේලාටත් කළ හැකියි. මතක් කරන එක මතකයේ රහතන් වහන්සේලාටත් තියෙයි. නමුත් යම් අරමුණක් සිහි කරනකොට සිහි කරන සිද්ධිය තුල තමන් සිහිනුවණින් නොසිට ඒ සිහි කිරීමත් එක්කම හිත බාහිර ආයතන පැත්තට නැඹුරු වෙන කමක් තියෙනවනේ. බාහිර තියෙන දෙයක්
ඉන්න කෙනෙක්වයි සිහි වෙන්නේ කියලා සිතෙන් අරමුණක් සිහි කිරීමත් එක්කම භවයට පමුණන ගතියට ඒක චේතනා භව සිතෙන් තමයි භවයට පමුණවන්නේ බාහිරයට හිත නැඹුරු කරවන ගතිය අපි කියන්නේ කුටිය කියලා සිහි කළොත් සිහි කරන සිතෙන් දැන් වර්තමාන චිත්තචෛසික ටිකකින් දැකපු රූපයක් සිහි කරගන්න. සිහි කිරීම සති කියන චෛසිකයේ හැකියාව. නමුත් සිතින් මේ දැන් චිත්තචෛසික ටිකකින් රූපයක් සිහි කරගත්තා නේද කියලා ඌ ඇත්ත කවදාවත් ඔබ වහන්සේලාට පෙනෙන්නේ නැතුව සිත පෙනෙන්නේ නැහැ චෛතසික පෙනෙන්නේ නැහැ චිත්තචෛතසික ටිකෙන් රූපයක් ආරම්භණය කරගෙන ඉන්නේ කියන එක පේන්නේ නැතුව කෙලින්ම රූපේ තියනවා කියන පැත්තටම නැඹුරු වෙලා කුටිය තියනවා කියන කුටියක් තියෙන තැනකට මනස හදලා ඕගොල්ලන්ව නතර කරලා තියෙන ගතියට කියනවා මොකද්ද භවය කියලා සිහි කරන සිද්ධියට නෙමෙයි භවය කිව්වේ දැකපු කුටිය සිහි කිරීමේ හැකියාවට නෙමෙයි භවය කියලා කිව්වේ. හොඳට තේරුම් ගන්නට ඕනේ. එහෙම කළොත් ඒක කෙලෙසයක්, ඒක දෝෂයක් වුණොත් එහෙම රහත් වෙලා තින්න බැරි වෙන මොකද සිහි කරන්න බැරි වෙනවා. නමුත් එහෙම සිහි කරද්දී සිහි කරන සිත සහ සිතුවිලි ටිකත් ඒ චිත්තචෛතසික ටිකෙන් ඔසවපු රූපයත් හමු නොවි. ඇත්තටම සජීවී වස්තුවක අත්දැකීමක් ජීවිතයට හමු කළා දෙන හිටපු කුටිය තියෙන කුටිය කියන තැනකින් ඕගොල්ලන්ගේ මනසේ ගතියක් ඇති කරලා බාහිරට නමනකම ගත්තාම ඒ ගතිය සිහි කරන චිත්තචෛසික ටිකටවත් ඒකෙන් අරමුණු කරගත්තු රූපයටවත් අයිති සිද්ධියක් නෙමෙයි. ඒක අමතර කෙලෙසයක්. වර්තමාන සිහි නුවණ දක්ෂ නොවුණු කමේ තීව්‍රව නොයදුණු කමේ එහෙම නැත්නම් ඒිට මෙහා තියෙන කෙලෙසයක ගතියකට යොක වෙන්නේ මම කියන එක තේරෙනවද අම්මා කියලා සිහි කළොත් යාළුවෙක් කියලා සිහි කළොත් මේ උනේ මොකද්ද වර්තමාන සිත සහ සිතුවිලි කියන දෙකේ උපකාරයෙන් අතීත ආරම්මන අතීත රූපයක් අරමුණු කරගත්තා හැබැයි වර්තමාන සිතුවිලි දෙකෙන් මේ රූපය කරමුණු කරගත්තා කියන සිද්ධිය ඕගලන්ට පේන්නේ නැතුව අසුරු කළ කෙනෙක් දැකපු කෙනෙක් හිතපු කෙනෙක් හම්බ වුණා සිහි වුණා කියලා පුද්ගල භාවයත් එක්ක බාහිරයට පමුණුවන සිහි වෙන අරමුණක් ගානේ බාහිරයට පමුණුවන ගතියෙන් දකින්න භවය කියන එක. එතකොට සිහි කිරීමත් නෙමේ දෝෂේ සිහි වීමත් නෙමේ දෝෂේ මතකෙත් නෙමේ දෝෂේ. උදේ දාන වැළඳුවනේ. උදේ දානේ වැළඳුවම පාත්‍රයේ තිබුණු දේවල් දැන් සිහි කරන්න බැයිද? පුළුවන්. දැන් ඒ බඳු දානි පාත්‍රයක් තියේද කොහෙවත්? නැහැ. නැති වුණාට සිහි කරනවා කියන දේ හිතට කරන්න බැරි නෑ. කොහොමත් එහෙමමයි. අතීත හේතුත් වර්තමාන ඵලත් කිසි කලකත් වුණුන් එකට හමු වෙලා නැහැ, හමු වෙන්නේද නැහැ. වර්තමාන ඵලයන් උපදිනකොට අතීත හේතු නිරුද්ධ වෙලා බොහෝ කල වහන්සේලා දැන් මේ ඇති බවට සිහි කරනකොටත් ඒ සිද්ධියට හමු වෙච්ච ඒ ඇහැ රූප චක්කු විඥානේ නිරුද්ධ වෙලා බොහෝ කල ඒ විදිහමයි දැන් මේ කුටිය තියෙනවා අම්මා ඉන්නවා යාළුවෝ ඉන්නවා කියලා සිහි කරද්දී ඔය සිහි කිරීම අර දවල් පින් උදේ කා වළඳ බොහත් පින් කරන සිහි කරද්දිත් ඒ සිද්ධිය නිරුද්ධ වෙලා වගේ මෙහෙම සිහි කරද්දිත් ඔබ වහන්සේලාට මෙහෙම සිහි කිරීමට ඇති හේතුව ගෙනත් දුන්නු ස්කන්ධ ටික නිරුද්ධ වෙලා ගොඩාක් කල. හැබැයි මේ නිරෝධය දකින්න තැන ඒ නිවන ඔබ වහන්සේලා දැක්කේ නෑ. අපි දැක්කේ නෑ. දකින්න තැනට අපි නිරෝධය සාක්ෂාත් වෙන තැනට මනස ගෙනිහිල්ලා තිබුණේ. ඒ හින්දා හිතේ හැකියාව තමයි දැකපු දේ සිහි කරනකම සිහි කරනකොට නිවන් නොදැකීම නිසා හටගත දේ නිරුද්ධයි කියලා දැකපු නැති නිසා භවයට හිත නැමෙනවා. ඒ කියන්නේ ඇති බවට හිත නැඹුරු වෙනවා.
සහේතුකම සිද්ධි. නිවන දැක්කේ නැති නිසා හටගත් දේ නිරුද්ධයි කියලා දැකපු නැතිකම හින්දා සිහි කරනකොට ඇති බවට හිත නැමෙනවා. ඒ කියන්නේ නිවන් නොදැකීමට හේතුව මොකද්ද? භවය. මෙහෙම වෙන ගතිය. දැකපු දෙයට හිත නැමෙනවා කියන කම. ඊට පස්සේ කුමක් නිසාද භවය? ඇයි අරමුණක් සිහි වෙනකොටම චිත්තචෛතසික ටිකකින් රූපයක් සිහි කරගත්තා කියන එක හමු නොවි. ඒ තුල අපිට හසු නොවි. ඇත්තටම සිද්ධිය වුණත් ඒ තුල අපිව රැඳෙන්නේ නැතුව සිහි වෙන වස්තුව පැත්තට බාහිරයටම අපිව නැඹුරු කරන්නේ. හරියට වී කරලක් බිමට නැමෙනවා වගේ. ඇයි අපිව සිහි වෙන අරමුණත් එක්ක බාහිරට නැමෙන්නේ? ඒ කියන්නේ භවය කුමක් හින්දාද? උපාදානය නිසා. මොකද්ද උපාදානය කියලා කියන්නේ? උපාදානය කියලා කියන්නේ වස්තු නෙමෙයි. වස්තුන් කෙරෙහි අධික වටිනාකමක් දැනෙනකම. රත්තරන් රිදී මුතු මැණික් කාර් වාහන පැජරෝ මොන හරි දෙයක් කිව්වා මෙච්චර කියලා ඒව ගැන වටිනාකමක් දැනෙනකමට කියනවා කාමෝපාදාන. අපි කියමු එහෙම නැත්නම් අම්මට ආදරේ, සහෝදරයෙකුට ආදරේ කියන තැන ගත්තාම ඒ වගේ තැනක් ගත්තාම උපාදාන ගොච්චකයක් තියෙන පොකුරා. අපි කියමු ඒ රූපේ සත්‍ය පුද්ගලයෙක් හැටියට දකිනකොට අත්වාද උපාදාන. අම්මා කියන එක පුද්ගලයෙක් හැටියට දකිනකොට අත්වාද උපාදාන. හැබැයි අම්මට ආදරේ කැමති කෙනෙකුට කාම උපාදාන. ඒද කුසල කුසල කරන යම්කිසි සත්‍යයක් කියන හැඟීම තියෙනකොට ditthi උපාදාන. අම්මට ආදරේ කියලා යාළුවට කැමතියි කියලා අපි දකින තැනක තියෙන්නේ කාම උපාදානයි, අත්වාද උපාදානයි, ditthi උපාදානයි කියන ගති ටික. එතකොට පුද්ගලයෙක්මයි සත්වයෙක්මයි කියලා පෙන්වන එකේ බලවත් ගතිය වස්තුවක වටිනාකම් පෙන්වන කම. වස්තුව නෙමෙයි, ස්කන්ධ ටික නෙමෙයි, ස්කන්ධ ටික කෙනෙක්මයි කියන හැඟීමට කියනවා. හැඟීමට කෙනෙක්මයි කියන ගතියට දැනෙන කමට කියනවා අත්වාද උපාදාන. වස්තු වටිනාකම දැනෙන, ගොඩක්ම වටිනාකම දැනෙන. ඉවත් කරන්න ගියොත් දැන් අපි කියමු අම්මා කෙනෙකුයි දරුවෙකුයි බොහෝම ආදරෙන් හිටියොත් දෙන්නම අයින් කරලා ඉවත් කරන්න හැදුවොත් දරුවා අම්මගේ පැත්තට අද්දික් කරගෙන කෑ ගහනවා. අම්මා දරුවගේ පැත්තට අද්දික් කර කෑ ගහනවා කියන්ට ඕම බලෙන්ම අයින් කරන්න වෙන්නේ ඇයි? බැඳීම. කාන්දම් වගේ ඇලිච්ච ගතිය. කාන්දම් දෙකක් තිබුත් එකපාරට මැලෙන්නේ නේ. ඒ වගේ උපාදානය කියන එක ස්කන්ධ ටික උදාගෙන තියෙන වටිනාකම දැනෙන ගති. ඔන්න ඔය ගතිය තියෙන තාක් අරමුණක් සිහි වෙනකොට මේ පැතර ඇදෙනවා. භවයට හේතුව ඒක. ඒ සිහි වෙන චිත්තචෛසික ටිකේ හිත රැඳෙන්නේ නැතුව වස්තුව පැත්තට මනස බර වෙන්න තියෙන හේතු ටික මොකද්ද? භවයට හේතුව මොකද්ද? උපාදානය. සහේතුකව බලන්න. ඔය වටිනාකම දැනෙන කම සත්ව පුද්ගල හැඟීමෙන් බරට දැනෙන කමයි ওই භවයට හේතුව. උපාදානයට හේතුව මොකක්ද? තණ්හාව. උපාදානයට හේතුව කැමැත්ත, තණ්හාව. අන්න බුහන්තරට ප්‍රශ්න ලියා ගන්න පුළුවන් තැනට අවිල්ලා තියෙනවා. යෝ තස්සා ඒව තණ්හාය ආසේසෝ විරාගෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. ඒ තුන් ආකාර තණ්හාවගේ ඉතුරු නොකොට නැති කිරීමක් තියෙනනම්, අත්තර දැමීමක් තියෙනනම්, ගියා දැමීමක් තියෙනනම් අන්න ඒකට කියනවා නිරෝධය කියලා. මොකද තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධෝ. තණ්හාව ඇති නොවන විදිහේ වැඩපිළිවෙලක් කරන්න පුළුවන් නම් කළොත් වටිනාකම දැනෙනකම වෙහෙසක් නැතුව ටික ටික ගෙවෙනවා. මේ සත්‍ය පුද්ගලයමයි කියලා රූප ටික ওই විදිහට පෙන්වනකම ගෙවෙනවා. රූප ගෙවෙන්නේ නැහැ.
වස්තු ගෙවෙන්නේ ඒ වස්තුන්ගේ වටිනාකම දැනෙනකම ගෙවෙනවා. මම ඊයේ රාත් මතක් කළේ පාරේ අසුචි ටිකක් තිබුණොත් ටක් ගාලා අපි ගන්නවද? ගඳයි අසුචි ගන්නවද? ඇයි වටිනාකම දැනෙන්නේ? නමුත් සුනකේ හරි කබරේ හරි ළඟින් ගියෝ වටිනාකමක් එයාට ඒක දැනෙන නිසා ගන්න. හොඳයි. අසුචි අති දුගඳයි. හැබැයි බැරි වෙලා දනුත් කෝටි ගන්නක් වටිනවා ඕක කියලා. ලේන්සෝක තෝතා ගන්න නැතුව යනවද? දැන් ඔය මෝද දිකට එන්නේ මොනවද? නිල් තල්මසුන්ගේ අසුචි. මිනිස්සු දැක්කපු ගමන් ගන්නවනේ මොකද ඒක සම්මතයි ලෝකේ කෝටි ගණනක් වටිනවා කියලා. ඒක චූටි කෑල්ලක් ගත්තොත් ලක්ෂ ගණන්. ඉතින් ඒ වගේ දෙයක් ගත්තොත් ටග්ගල උතාගෙන යනවා. ඒ වගේ අර ටිකේ වටිනාකම දැක්කොත් උතාගෙන යනවා. ඒ වගේ අන්නේ වටිනාකම පෙනෙන වැඩපිළිවෙලක් තියෙනවා ගෙවෙන. එහෙම නැතිනම් කවදාවත් මේ වටිනාකමත් එක්ක අද අපි හැමෝටම අම්මලා තාත්තලා නෑදෑයෝ කැසට් දෙක් ටීවීත් එක්කම නිවන් දකින්න තිබුණොත් හොඳයි වගේ තැනකින් ඒව දාලා යන්න බෑ වගේ තැනකින් තියෙන්නේ මොකද? ඒවේ වටිනාකම් දැනෙනකම හින්දා. වටිනාකමක් දැනෙනකම අතහැරුණොත්, ගෙවුණොත් ওই ද්‍රව්‍ය කාරණා අරගෙන යන්න ඕනේ. ඕවා තිබීමම දුකක් හැටියට තේරෙයි. එතකොට මේ වටිනාකම තණ්හාව නැති වෙන වැඩපිළිවෙලක් කරන්න පුළුවන් නම් මම ඒකත් කියලා දෙන්නම්. වැඩපිළිවෙලක් කරන්න පුළුවන් නම් ඒ තණ්හාව නැති වෙන විදිහේ වැඩපිළිවෙල කර කර ඉන්නකොට උත්සාහය නෙමෙයි අනුත්සාහය. වෙහසක් නැතුවම වස්තුන්ගේ වටිනාකම નિરાයාසයෙන් ගෙවෙන අර වැඩපිළිවෙල හේතුඵල ධමයක් නේ. තණ්හාව නම් උපාදානට හේතුව. තණ්හාව නැති වෙනකොට උපාදානය නිරුද්ධ වෙනවා. වටිනාකම අඩු වෙනවා. කාම උපාදානය. කාම වස්තුන් කෙරෙහි බලවත් කාම ඡන්දයක් තියෙනවා නම්, කාම රාගයක් තියෙනවා නම්, කාම ප්‍රපාසයක්, කාම දැවිල්ලක්, කාම උත්සාහවත් ගතියක් තියෙනවා. ඒක සංසිඳෙනවා. මේ සත්වයේ පුද්ගලයෝ කියලා දැනෙන කමක් තියෙනවා නම් ඒව අඩු වෙනවා. උපාදානය අඩු වෙනකොට භව නිරෝධ සිහි වෙන අරමුණත් එක්ක බාහිර වස්තු පැත්තට මනස බර වෙන ගතිය નિરાයාසයෙන්ම අඩුයි. සිහි වෙන සිද්ධාන්තයත් එක්ක හිතලා කිරීම නෙමෙයි මේ කියන්නේ. નિરાයාසයෙන් ඔගොල්ලෝ ඉන්න එක අපිට විනාඩි 5ක් හිතලා හොඳට සිතුවිලි ටිකේ අවදියෙන් හිටිය හැකි. නමුත් එතන මේ පුද්ගල භාවයේ උත්සාහය අතරන ගමන් අතහැරෙනවා. නමුත් ඒකට කියනවා තදංග ප්‍රහාණය කියලා. ඒ කියන්නේ ඒ වෙලාවට විතරයි. නමුත් මේ සමුච්ඡේද ප්‍රහාණයක් ගැන මම කියන්නේ ස්වභාවිකම හැදීගෙන එන්න ඕනේ සිද්ධියක් කියන්නේ. සිත සිහි කරනකොට අරමුණ ආ සිහි කරන චිත්තචෛසික ටිකම නුවණයි. ඉබේම හිත බාහිර වස්තු කෙරේ වී කරලා නැමුණා වගේ නැමෙන්නේ නැහැ. අන්න එදාට හටගත් දේ නිරුද්ධයි කියලා පේනවා. සිහි කළොත් සිහි කරමු දේ සිහි කිරීමෙන් පස්සේ නිරුද්ධයි කියලා පේනවා. එහෙන් දැක්කොත් අහකට යනකොට ප්‍රාර්ථනාවක් වුණේ දැකපු දේ ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන්නේ. කණ්ණාඩියට එබෙනකොට ඡායාව නැති වුණා කියලා දකින්න ප්‍රාර්ථනාවක් අවශ්‍ය නෑ වගේ දැකපු දේ අහකට යනකොට නැති වුණා කියලා දකින්න ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ. නිරෝධය පේනවා. හටගත් දේ නිරුද්ධයි කියලා දැක්කොත් ඒ කියන්නේ විද්‍යාවක්. විද්‍යාව උපන් කල්ලි අවිද්‍යාව නැති වෙනවමයි. අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ. අවිද්‍යාව නැති කල්ලි කර්ම රැස් වෙන්නේ. ඇයි හටගත් දේ නැති වෙනවා කියලා දැක්කම ඇති බවට එකතු වෙනවද? නෑ. කර්ම නෑ. කර්මක්ෂයෙන් මතු විඥාන ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන්න හේතු නැහැ. ඉපදීම නැති වෙනවා. ඉපදීම නැති වුණු ජාති ජරා මරණ සෝක දුක් දුම්නස් ඇති වෙන්නේ.
අන්තිම දේහධාරී කියලා මේ අන්තිම කය දරාගෙන මේ දර්ශන නිසා ඉපදීම නැති කළා. ඒ විතරක් නෙමෙයි ජීවත් වෙද්දී භව දුකත් අයින් කළා. දැන් මේ ආයතන ටික එකතු වීම නිසා අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි යුතුයකම් වගකීම් කියලා ගොන්නක් හදාගෙන භව දුකක් විඳා නම් භව සියලු භව දුකෙන් නිදහස් වෙලා මතු ප්‍රතිසන්දි වශයෙන් ඒ ටිකට කියනවා සෝපදිශේෂ නිබ්බාන. දැම්මම විමුක්ති සුවය ලැබෙනවා මේ කෙලෙස් ටික භවේ නැතිකමින්. පිරුණු ස්කන්ධ පරිනිර්වාණයේදී මතු නූපදීමේ කියන්නේ අනුපදිශේෂ පරිනිර්වාණ ධාතු සාක්ෂාත් වෙනවා. ඉපදීම නැති කළා. දැන් නිවිල සිසිල් වෙලා ජීවත් වුණා කියන ওই දර්ශනේ තියෙන කෙනාට. දැන් අපි අනුක්‍රමයෙන් ආවා. ඒ කියන්නේ මතු ජරා මරණ දුක් නොවිඳින්න නම් ඉපදීම නැති වෙන්නට ඕනේ. ඉපදීම නැති වෙන්නට නම් මොකද කර්ම රැස් නොවෙන්නට ඕනේ. මේ සහේතුක සිද්ධි ටික. කර්ම රැස් නොවෙන්නට නම් අවිද්‍යාව නැති වෙන්නට ඕනේ. සංකාර නිරුද්ධ වෙන්නට නම් අවිද්‍යාව නිරුද්ධ වෙන්නට ඕනේ. අවිද්‍යාව නිරුද්ධ වෙන්නට නම් විද්‍යාව උපදින්නට ඕනේ. සම්මාදිට්ඨි සහ විද්‍යාව උපදවා විද්‍යා නිරෝධා. විද්‍යාව උපදින්නට ඕනේ. විද්‍යාව කියලා කියන්නේ මොකේදද? යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. සමුදය ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරුද්ධයි කියලා දකින කමටයි විද්‍යාව කියන්නේ. මොනෝද සමුදය ස්වභාව කොට ඇති ධර්ම? මේ ස්පර්ශ ආයතන හයත් ඒ ඇතුළත තියෙන සිද්ධිය. ওই ටික ඔක්කොම සංකතයි. අසංකතය කියන තැන අපිට ලැබෙන්න නම් සංකත කිසිවක් හම්බ වෙන්න බෑ. සංකත නිමිති හම්බ වෙන්න බෑ. හටගත් දේ නිරුද්ධයි කියලා දකින්න ඕනේ. මේ නිරෝධය දකින්න නම් භවය නැති වෙන්න ඕනේ. භවය කියනකොට මේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා දැනෙනකම. තියෙනවා ඉන්නවා දැනෙනකම කියලා එහෙද කොහෙවත් තියෙනව නෙමෙයි. උපදින නිමිත්තක වී කරලා නැමුණා වගේ අගින් සිතෙන් බාහිර වස්තුවක නැමී තිබුණු තමන්ගේ මනසේ අරමුණක් සිහි කරන හැම අවස්ථාවකම සිහි කරන චිත්තචෛතසික ටික හමු නොවි එයින් උපදින ආරම්මණය වෙත තමන්ව නැඹුරු වෙලා ඉන්න ගතියයි ඔය වටපිටාව ඇති බව හැදුවේ කියන එක මතක තබා ගන්න. එතකොට භවය කියනකොට හම්බ වෙන්නේ කොතනද? අන්න අර යමක් සිහි කරනකොට සිතේ වස්තුව පැත්තට නැඹුරු කරනකම එහෙම නැතු අරමුණු සිහි කරනකම භවයයි කියලා කිව්වොත් එහෙම නැත්තම් මතකේ භවයයි කියලා කිව්වොත් උපාදාන නිසා හැදිච්ච භවයයි කර්ම භවයයි කියලා කිව්වොත් ඒක වැරදි. එහෙනම් රහතෝ ජීවත් වෙන්න බැරි වෙනවා. එහෙනම් අර කෙලෙසේ ඊට පස්සේ උපාදානයට හේතු වටිනාකම දැනෙනකම වටිනාකමට හේතු තණ්හාව. තණ්හාව නිරුද්ධ වුණොත් දැන් පෙළ දහම අනිත් පැත්තටම බලාගත්තා. දැන් තණ්හාව ඇති වෙන්නේ හා නැති වෙන්නේ කොහොමද කියන තැන පරිශීලනය කරමු. මෙතන කියලා දෙන්න ගොඩක් කරුණු තියෙනවා. නමුත් ඔබ වහන්සේට ගොඩක් කියලා තියෙනවා. මම කෙටි ක්‍රමයක් විතරක් කියලා දෙන්නම්. ඒක අර්ථ වශයෙන් දීර්ඝව හදාගන්න. ඇත්තටම ස්පර්ශ ආයතන 6න් පංච ආයතනය ගත්තාම චක්කු සෝත ගහන ජීවා කාය ගත්තාම අතිශයම පිරිසිදු වර්තමානයක් තියෙනවා. ඒ තුල රාග, ද්වේෂ, මෝහ නැ, කෙලෙස් නැ, ක්ලේශ අනුසයක්වත් නැ, අනාත්මයි. විපාක ටික. මන ආයතනයේ විපාක මට්ටමක් තියෙනවා. නමුත් මන ආයතනයේ කර්මද වෙනවා, ක්‍රියාද වෙනවා, විපාකද වෙනවා කියලා බෙදන්න වෙන නිසා ඒක නැතුව අර පහ විතරක් ගත්තේ. ඒක කිසි වෙලාවක එහෙම බෙදන්න අවශ්‍ය නැතුව තනි වචනෙන් තියෙන විස්තර ටිකක් ඔය. වර්තමානයක් පිරිසිදුමයි, කෙලෙස් නෑමයි. ඒ තුල අනර්ථකාරී කිසිවක් නැවත ප්‍රතිසන්දියට පමුණවන්න පුළුවන් කිසිවක් නෑ. හැම ඒ ස්කන්ධ ටික නිරෝධ ස්වභාව කොට ඇති ධර්මයමයි. සමුදය ස්වභාව කොට ඇති ආයතන ටිකේ එක ලක්ෂණයක් විතර තියෙනවා. සම්බන්තන් නිරෝධ ධම්ම. නිරුද්ධ වෙන ස්වභාවය විතරමයි තියෙන්නේ. ආපහු ඇති බවට හටගෙන කර්ම රැස් කරන ගතිය එවුව මුකුත් නැහැ. ඒ නිසා
මේ තණ්හාව ඇති කිරීම හා නැති කිරීම සඳහා තියෙන වැඩපිළිවෙල තියෙන්නේ එක ආයතනයක් හරහා. මනෝ විඥාන සම්පස්සේ හරහායි මන ආයතනය හරහායි. කෙටියෙන් ගත්තොත් හිත රැක ගන්න විතරයි තියෙන්නේ. ඒකෙදි අපි කියමු දැන් පැය භාගයක් ඉඳගෙන ඉන්නවා කියන්නේ. ඉඳගෙන ඉන්නකොට මෙතන ක්‍රම දෙකක් තියෙනවා. මොකක්ද? උපදින සිතුවිලි වලට තමන් යට වෙනවද තමන් සිතුවිලි යට කරගන්නවද කියන ක්‍රම දෙකක් තියෙනවා. විතර්ක වලින් තමන්ව යට කරනවද තමන් විතර්ක යට කරනවද කියන සිද්ධිය. ඉඳගෙන පැය භාගයක් හිටියොත් පැය භාගයේ පුරාවට යම් තාක් දේ සිහි වෙයිද සිහි වෙන හැම එකක්ම ඔබ වහන්සේලාට ඇත්තම වුණොත් ඇත්තම වෙලා ඒකට ප්‍රතිඋත්තර බඳමින් හිටියොත් ඒ සිතුවිලි දක්ෂ වුණා ඔබ වහන්සේලාව යට කරන්න. හොඳට මතක තියාගන්න. ඒ සිතුවිලි ඇත්ත වෙලා සිතින් කියින් කිරින් කරනකොට ওই සිතින් කියින් කිරින් අතර තමයි ඔන්න ඔය තණ්හාව නිර්මාණය වෙන්නේ. ලෝභ ද්වේෂ දෙක ඇති වෙන විදිහට හැසිරෙනවා. අපි කියමු කුටිය කියලා සිහි වුණොත් සිහි වෙච්ච එක ඇත්තමයි. ඇත්තටම තියෙන කුටිය. සිහි වෙලා කුටියට රිලව් පැනලක් දන්නේ ඇඳුම් ටික සිවුරු එළියේ දාලා ඒක ඇත්ත කරගෙන මොන හරි දෙයක් හිතනකොටම ආපහු සිහි වුණා යාළුවෙක්. ඇත්තට යාළුවා දැන් කොහේ ඉන්නවද දන්නේ නැහැ. ඒ යාළුවා මා ඉස්කෝලේ ගියට කියලා මේ කොහෙවත් නැති පැත්තකට යනවා. ওই විදිහට පැය භාගයක් පුරාවට සවිඥානික වේව අවිඥානික වේව යම් අරමුණක් සිහි වෙන අරමුණ ශනිකව පිළිගන්නවා. පිළි අරගෙන ඒකට හිතින් කියින් කිරින් කරනවා. සිහි වෙන අරමුණ දක්ෂ වුණොත් තමාව ඈඳගන්න කෙලෙස් උපදවන විදිහට. ඕගොල්ලන්ව ඒකට පටලවා ගන්න දක්ෂ වුණොත් ඒ කියන්නේ මායя දක්ෂයි. මායя දක්ෂයි ඕගොල්ලන්ව ඇත්තම කරවලා හිතින් කියින් කරවලා ලෝභ දේශ දෙක ඇති කරන තැනට මනස හදන්න. පැය භාගයක් පුරාවට උපදින විතර්කයේ ඇත්ත වෙලා ඒකට ප්‍රතිඋත්තර බඳමින් ඔයගොල්ලෝ හිටියෝ. ඒ කියන්නේ මේ පැය භාගයක් පුරාවට උපන්න විතර්කයන්ගෙන් ඕගොල්ලන්ව යට කළා. ඕගොල්ලෝ විතර්ක වලට යට වෙලා හිටියා. ඒ ඉන්නකොට ඕගොල්ලෝගේ ওই ක්‍රියාදාමයේ තුල නිර්මාණය වුණේ අවිජ්ජා දෝමනස කියන ටික ලෝභ ද්වේෂ කියන කරුණ දෙකට තමයි ඕගොල්ලෝ විස්තර සපයලා උත්තර හදාගන්න තිබුණේ. ඔන්න ඔය විදිහට කර හිටියොත් වස්තු වල වටිනාකම දැනෙනකම සත්පුද්ගල ආත්මීය දේවල් තියෙනවමයි කියලා උපාදාන අත්වාද උපාදානකම කියන එක එන්න තීව්‍ර වෙනවා තහවුරු වෙනවා. ඔය විදිහට හැසිරෙන එකට කියනවා තණ්හාවෙන් හැසිරෙනවා කියලා. ඒ තණ්හාවෙන් හැසිරුණොත් ඒකේ ප්‍රතිඵල ටික කොතනද? උපාදාන වෙනකම් මේ ලෝකේ එන්න වස්තුන්ගේ වටිනාකම දැනෙයි ඕගොල්ලන්ට එන්න සත්‍ය පුද්ගලයෝ අය ඉන්නවා කියන හැඟීමම තහවුරු වෙවි ඉස්සරහට ජීවිතය අරගෙන යයි. ඒ උපාදානයේ ඇති වුණොත් එයා ඊගව දේ පුරවන සිහි කරන හැම නිමිත්තක්ම ඒ චිත්තචෛසික ටික ඕගොල්ලන්ට නොදක්වා වී කරලක් නමුනාසේ බිමට භවයට ඕගොල්ලන්ගේ මනස නමුනවා. බාහිරයට මනස නමන ගතිය හැදේ. එහෙම හැදිලා සිහි වෙන අරමුණක් ගන්න එහෙම වෙච්ච එකේ ලක්ෂණය තමයි අනුරාධපුරයේ තියෙනවා මිනිස්සු ඉන්නවා සත්‍යය තියෙනවා පොලිසිය තියෙනවා ස්පිරිතාල තියෙනවා ගෙවල් දොරවල් තියෙනවා කියලා අද දැනෙන ගති. ඔන්න ඔය ගති ටික තිබුණොත් හටගත් දේ නිරුද්ධයි කියන එක පේන්නේ දකින හැම දෙයක්ම එකතු වෙයි. තමන්ගේ දකින අහන දේවල් ඇති බවටම තියෙන ශේස්ත්‍රය තියෙයි. ඒ විතරක් නෙමෙයි නොදන්නා නොදැක්ක දෙයක් දැනගත්තොත් හෝ දැක්කොත් ඒකත් ඔයගොල්ලන්ගේ විමානයට එකතු වෙනවා මිසක ඒකද නිරෝධය හම්බ වෙන්නේ නැහැ. ඒ විදිහට තිබුණොත් විද්‍යාව නැහැ අවිද්‍යාව තිබුණොත් සංකාර දැකපු අහපු දේවල් ඇති බවට කර්ම නිමිති රැස් වෙලා සංඛාර තිබුණොත්
විඥානයේ ප්‍රතිසන්දි ඉපදලා ජරා මරණ දුක. හැය භාග්‍ය පුරාවට උපදින විතර්කයේ ඇත්ත වෙලා උත්තර බඳපු එක විතරයි ඔයගොල්ලෝ කළේ. නතර වෙලා තියෙනවා ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලට උරුමයි කියන තැන දක්වා තීන්දුව తీරණය ඇවිල්ලා තියෙනවා. තණ්හාව පිරෙන්නේ උපාදානීය පුරවලා, උපාදානීය පිරෙන්නේ භවයේ පුරවලා, භවයේ පිරෙන්නේ අවිද්‍යාව පුරවලා, අවිද්‍යාව පිරෙන්නේ කර්ම පුරවලා, කර්ම පිරෙන්නේ ජාති පුරවලා, ජාති පිරෙන්නේ ජරා මරණ පුරවලා ඇත. කුඩාලියක් දක්රන්නේ කුඩා කුඹරලියක්ද පුරවන්නේ ඊගාවලියක්ද පිරේ, ඊගාවලියක්ද පිරෙන්නේ ඊගාවලියක්ද පිරේ. මේ විදිහට යම්සේ කුඹරකට වතුර හරවන්නේද මේ වගේ ඔබේ ජීවිතයේ එක්තරා එක තැනක පොඩි වරද සිතුවිල්ලකට යට වුණු වරදට ඔබ දුක් විඳින වන්දි ගෙවනවා. ජරා මරණ සංඛ්‍යාත අනවරාග්‍රෝ සංසාරක උරුමකාරයෙක් වෙලා. ඊට පස්සේ අනිත් පැත්ත ඔන්න මායාවේ පැත්ත. හරිද? ඊගාවට පැය භාගයක් හිටියා. ඉන්න පැය භාගයේ පුරාවට යම් විතර්කයක් සිතුවිල්ලක් පහළ වෙයිද ඒ කිසිදු විතර්කයකට මම යට වෙන්නේ උපදින විතර්කේ යට කරනවා කියන තැනකින් සිහිනුවණින් හිටියෝ. මේකට තමයි මාර පරාජය කියලා කියන්නේ. මාර්යා එන්නේ හුරුතල් විදියට ඇත්තටම තමන්ට ප්‍රතිඋත්තර බඳවන්න, තමන්ව ඒකට යොමු කරවන්න, තමන්ව ඒකට හිතින් කිරින් කරවන්නමයි බලාගෙන ඇත්තම කරවලයි පහළ වෙන්නේ. ඒකයි කෙලෙස් ලේසි නෑ, මාර පරාජය ලේසි නෑ කියන්නේ. යුද්ධයකදී ආයුධ බොහෝ තිබුණොත්, ආයුධ තීව්‍ර වුණොත් ජයගත හැකි. ඒ වගේ මේ මාර පරාජයේදී ස්කන්ධ ධාතු ආයතන ගැන, ඒ වගේම සතර සතිපට්ඨාන කායගත සතිය ගැන, වේදනුපස්සනාව ගැන යම්තාක් අවබෝධය වැඩිද තියෙයිද ඔබ වහන්සේලාට මාර පරාජය පහසුයි. පැය භාගයක් පුරාවට සිහි වෙන සිතුවිලි වලින් ගත්තොත් රූපයක් සිහි වෙනකොට හොඳට යා සිහි ඇතුවනු දැන් මහා ගති ගොන්නක් තියෙයි. උපදින එකක ඇත්ත පෙනෙන්නේ නැතුව භවයට නමන ගතියකින්, ඒවැ වටිනාකමත් පෙන්වන ගතියකින්, ඒකේ ලෝභ දේශ දෙක දක්වා ඇලෙන්න බැඳෙන්න පුළුවන් හුරුවක් තියෙන කමකින් මේ නිමිත්ත එන්නේ. ඇයි මොකද මේ නිමිත්තක මේ විදිහට හැසිරලා මේ විදිහට වෙච්ච ගති රාශියක් තියෙනවා. ඒ පහළ වෙනකොට අපි කියමු නිකන් අනිත්‍යයි කියලා හිතුවා කියන්නේ. එයා නිකන් නෙමෙයි මේ විතර්කයට එන්න කලින් විතර්කේ දැන් නැහැ. මේ විතර්කේන කොටේ හින්දා අනිත්‍යයි. මොන තරම් ඇත්ත කළ පහළ වුණා. ඊගාවට තව යමක් සිහිනකොට මේ සිතුවිල්ල නැහැ කියන තැන හින්දා යා අනිත්‍යයි කියලා හරි හිතනවා කියන්නේ. එහෙම නැතිනම් දුක් වූ ස්කන්ධයක් උපන්න කියන තැනක නැත්තම් මේ සිතින්ම රූපයක් සිහි කරගත්ත නේද කියන තැනක නැත්තම් චිත්තචෛසික ටිකෙන් රූපයක් සිහි කරගත්ත කියන තැනක එහෙම නැත්තම් චිත්තචෛසික ටිකෙන් ඔසවපු රූපය යාළුවා කියලා සිහි වුණේ අපි ඒ රූපේ සතර මහා ධාතුයිනේ. එහෙම නැත්තම් මේක කුණප කොටස් 32ක් චිත්තචෛසික ටිකෙන් ඔසවපු රූපේට හිත තැබුවොත් ඕගොල්ලෝ කායගත සතියෙන් බැලුවොත් රූපයෙන් තැබුවා. නැත්තම් මේ සිතුවිල්ලක් නේ කියලා බැලුවොත් ස්කන්ධ ටිකේ චෛතසික ටිකට හිත තැබුවා. නෑ මේ Taman තුලම උපන්න සිතුවිල්ලක් සිතක්නේ සිතින්නේ උපදවන්නේ කියලා බැලුවොත් විඥාන පස්සනාව. කුමන තැනකට හෝ හිත තබලා යෝනිසෝ මනසිකාරය කළොත් මේ කරන්නේ මොකටද? උපායක් හැටියට. අනිත්‍යයි කියලා බැලුවේ අනිත්‍යයි කියලා බලපු හින්දා නිවන් දකින්න හින්දා නෙමෙයි. කවුරු හරි ඇහුවොත් මොකද ඔබ වහන්සලා අනිත්‍ය බලන්නේ අනිත්‍ය වඩ නිවන් දකින්න. කොහොමද අනිත්‍ය වඩලා නිවන් දකින්නේ කියලා ඇහුවොත් හොඳට දන්නවා. රූපය අනිත්‍යයි කියලා බැලුවාම මොකද වෙන්නේ? උපායක්. මම අනිත්‍යයි කියලා බලනකොට රූපය ඇත්ත වෙලා ලෝභ දේශ දෙක ඇති වෙන තැන දක්වා හිතින් කින් කෙරෙන්නේ නැහැ.
සිතුවිලි වැල් යන්න දෙන්නේ නැහැ. සිතුවිලි වැල් යන්නේ. මේ අනිත්‍යයි කියන එක නිවන් දකින්න උපකාර වෙන්නේ මොකටද? විනය්‍ය ලෝකයේ අභිජ්ජා දෝමනසම් පංච උපාදානස්කන්ධ ලෝකයේ ලෝභ දේශ දෙක හික්මන්න. සිහි වෙන රූපය අනිත්‍යයි කියලා බැලුවා. අනිත්‍යයි කියලා බැලුවේ මොකටද? උපායකට. අනිත්‍යයි කියලා බලපු පමණකින් මේක ඇත්ත වෙලා සිතුවිලි පහළ වෙන ක්‍රමය නතර වෙනවා. ඊගාව එක උපදිනකොටත් ඇත්ත වෙන එක නතර වෙනවා. ඒ නිසායි අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ සතර මහා ධාතු වශයෙන් හෝ සිත හැටියට හෝ සිතුවිලි හැටියට කුමන ආකාරයකට හෝ අර්ථ දක්ව පැය භාගය පුරාවට උපදින සිතුවිලි එකක්වත් ඇත්ත වෙලා ඇත්ත කරගෙන උත්තර බඳින්න යන්නේ නැතුව උත්තර බඳින්න නොදී Taman හිතින් කිරින් කරමින් එකට සම්බන්ධ නොවුණු සිහි වෙන අරමුණ එක Taman නැහැ. Taman එක්ක ඒ අරමුණ නැහැ. අන්න ඒ විදිහට පැය භාගයක් ඔගොල්ලෝ අභ්‍යාස කළා කියන්නේ නැත්තම් එක මොහොතක් සිතුවිලි යටකොළොත් ඒ කියන්නේ තණ්හාව හැසිරෙන තණ්හාව ඇති වෙන විදිහට කටයුතු කළේ නැහැ. කොහොම කරනකොට ඇති වෙන ප්‍රතිඵලය තමයි નિરાයාසයෙන් ඕගොල්ලෝ කලේ මහ දරුවෝ අයින් කරන්න දෙමව්පියෝ අයින් කරන්න වස්තු අයින් කරන්න මොකුත් කළේ නැහැ. උපදින සිතුවිල්ලක ඇත්ත බලන එක විතරයි කළේ. සිතුවිල්ල ඇත්ත කරනොගත් එක විතරයි කළේ. සිතුවිල්ලකට යට නොවුණු එක විතරයි කළේ. තණ්හාව නැති වෙනවා. එයා තණ්හාව නැති වෙන්නේ උපාදානෙ නැති වෙන. ওই විදිහට කරනකොට අර වස්තුන්ගේ වටිනාකම දැනෙන සත්පුද්ගල භාවයට පෙනෙන ගතිය අඩු වෙනවා. උපාදානිය අඩු වෙන්න භවය අඩු වෙනවා. විකරල නැමුණා වගේ බාහිර වස්තුන්ට නැමෙන ගතිය මනසේ අඩු වෙනවා. භවය අඩු වෙන්නේ මොකක්ද? යංකින්ච සමුදය ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගනිද සියල්ල හේතු නැති වෙනවා කියන දර්ශනය පෙනෙනවා. ඒකයි මේ ඕගොල්ලෝ උපදින විතර්ක ටික ඇත්ත කර නොගෙන ඒකට උත්තර බඳින්න නැතිව ඉන්නයි කටයුතු කළේ. ඒකට උපකාර පිණිස සමතකමටහනක් වෙනවා. සමාධියට උපකාර පිණිස සීලයක පිළිපෙත. සීලයක පිළිපෙතලා සමතකමටහනකින් හිත වඩවඩ උපදින විතරක නුවණින් බැලුවා මොකක් නිසාද? ඇත්ත වෙලා ප්‍රතිඋත්තර බඳින එක නතර කරගන්න උපායක් හැටියට. ඇයි එහෙම? ඒ කියන්නේ අනිත්‍යයි කියලා බැලුවා නම් බලනකොටත් ඒකේ උත්තර ටික තිබුණා. ඇයි අනිත්‍යයි කියලා බැලුවේ? ඒක ඇත්ත වෙලා ප්‍රතිඋත්තර බැඳීම් වශයෙන් සිතින් කිරින් දෙක නතර කරන්නයි මෙහෙම කළේ. ඇයි ඒක නතර කරන්නේ? එහෙම කළාම විනය ලෝකයේ අභිජ්ජා දෝමනස ලෝභ දේශ දැඩි ලෝභයේ දේශ දෙක හික්මනවා මෙහෙම කරන්න. ඇයි ඔබ ලෝභ දේශ දෙක හික්මවන්න හදන්නේ? එතකොටයි උපාදානයේ වටිනාකම දැනෙනකම සත්පුද්ගල භාවයට දැනෙනකම ගෙවෙන්නේ එතකොටයි. ඇයි උපාදානය අයින් කරන්නේ? අරමුණත් එක්ක භවයට නැමෙනකම අඩු වෙන්නේ එතකොටයි. ඇයි භවය අයින් කරන්නේ? එදාටයි හතරගත දේ නිරුද්ධයි කියලා නිරෝධය දකින්නේ. ඇයි නිරෝධයට බලන්නේ? එහෙම වුණොත් ඇති බවට කර්ම නිමිති රැස් වෙන්නේ. ඇයි කර්ම නිමිති අයින් කරන්නේ? එහෙම වුණොත් මතු ප්‍රතිසන්දියට යන්නේ. ඇයි ප්‍රතිසන්දි නවත්තන්නේ? ජරා මරණ දුක නැහැ. නිරෝධය මොකටද? නිවනට, මතු නූපදීමට, අනුත්පාද බවට, නොහට ගන්න කමට. නිරෝධෝ නිබ්බාන. නිවන සාක්ෂාත් කිරීම සඳහායි මේ නිරෝධය. ඒ නිසා මේ නිරෝධයට කියනවා නිවන කියලා. රාගක්ඛයෝ, දේශක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බානං කියලා කියන්නේ. මොකක් නිසාද? එතෙන්ට පැමිණියට පස්සේ සාක්ෂාත් වෙන නිසා. මේ දර්ශනයට පිරිසිදු කෙලෙස් රජස් කෙලෙස් මල නැති දහම් නැහැ කියලා කිව්වේ ওই තැන දක්වා විතරයි අපි කටයුතු කරන්න ඕනේ. හටගත් දේ නිරුද්ධ වෙනවා කියලා දකින්න එකට කියනවා දර්ශනයට නිවන් දැක්කා කියලා. ඒ සිද්ධියෙන්මයි නිවන පිරුනේ සාක්ෂාත් උනේ නිසා. ඒ නිසා අන්තිමට උත්තර දෙකක් තියෙයි. පැය භාගයක් දවස පුරාවට උපදින සිතුවිලි ඇත්ත වෙලා ඒවට යට වෙවි හිටියොත් දකින්න ඔගොල්ලෝ ඉන්නේ මායාවේ පැත්තේ. සිතුවිලි වලට යටත් වෙලා මායාවේ පැත්තේ ජරා මරණ දුක තමයි ජීවිතයේ අවසාන තීන්දුව.
උපදින විතරක යට කර හිටියොත් බුදුරජාණන් වහන්සේගේ පැත්තේ නිවන තමයි අජරාමර බව තමයි නිෂ්ඨාව කියලා දන්නවා. දැන් ඕගලන්ටම තීරණය කළ හැකි මන් දවසේ වැඩි වාර ගණනක් මාර්ගයේ පැත්තට යනවද බුදුරජාණන් වහන්සේගේ පැත්තට යනවද කියලා. තමන්ට තමන්වම සාක්ෂි දරනවා එක තැනක ඉඳගෙන හිටියොත් මේ පැය භාගේ සිතුවිලි වලින් මාව යට කළාද මම සිතුවිලි යට කළාද මම අදක්ෂයෙක් වුණාද කෙලෙස් දක්ෂයෙක් වුණාද කෙලෙස් අදක්ෂ වුණාද මම දක්ෂ වුණාද කියන තැනකින් තමන්ටම හඳුනා ගන්න පුළුවන්. අන්න ඒ වගේ සහේතුකවම මේ කාරණාව කරන්න මේ කාරණාවට මේ කාරණාව කරන්න මේ කාරණාවට කියලා නිවන පිළිබඳ පුතේ ඇදහිම ඕනේ නැහැ එතකොට. තව කාගවත් කට දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ. තව කොහේවත් නිවන පෙන්වන තැන් හොයාගෙන යන්න ඕනේ. තමන් තුලම නිවීම හදාගන්න පුළුවන් මේ දර්ශනයෙන් ඒකට දෝෂෙ මේකයි ඒ දෝෂය අයින් කරන්න මේක කළ හැකියි කියලා සාහිත්‍යකම තේරුම් ගන්න. තේරුම් ගත්තාම මටත් නිවන කියලා දෙන්න නිවන් දකින බණ අහන්න පුළුවන් අතෙන්ට ගියාම අතන කෙටි දර්ශනය කියලා එහෙම යන්න ඕනේ. කොහෙන්වත් නෙමෙයි නිවන හම්බ වෙන්නේ නිවන දකින්නේ තමන් තුල මෙබඳු වැඩපිළිවෙලක් නිසා තමන් තුල උපදින මෙබඳු දර්ශනයක්. පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහි නුවණැත්ත විසින් තම තමන් කෙරෙහිලාම දත යුතුයි නේද මේ දර්ශනය කියලා ඕගොල්ලන්ටම හම්බෙයි. අර ධර්මයේ කියපු සම්දිත්තිකයි අකාලිකයි ඒපස්සිකයි ඕපනායිකයි කියලා තමන් කෙරෙහිම නුවණ දත යුතුයි කියලා මේ ගුණ ටික ඔයගොල්ලන්ට දැනේ. ඒ නිසා මෙන්න මේ ටික අඛණ්ඩවම ඔය ආපු දේශනාව ආපහු අහලා නුවණින් නිවන දක්වා සසර දක්වා සම්මර්ෂණය කරගෙන තමන් තුල තියෙන මේ බඳු ගති ටික හොඳට දකින්න. තණ්හා උපාදාන භව කියනකොට පෙළේ තියෙන වචන ටික දැනගත්තට එයා තණ්හා උපාදාන දන්නව නෙමෙයි. මාගාව තියෙන මේ ගතියයි මේ ගතිය මාගාව තියෙන මේ ගතිය පිරෙනවා ඒ ගතිය මේ ගතිය පිරෙනවා ඒ ගතිය මේ ගතිය පිරෙනවා ඒ සිද්ධියෙන් මේ දර්ශනය මට අහිමි වෙලා කියලා දන්නවනම් අන්න ඕගොල්ලෝ ධර්මයට අර්ථය දන්නවා. දැන් ඕගොල්ලන්ට පුළුවන් මේ ගතිය ඉවත් කරන්න පුළුවන් මේ ගතියෙන් කියලා ප්‍රතිපදාවක ඊට පස්සේ හැසිරෙන්න පුළුවන් අර්ථය දැනගත්තා. ඉතින් ධර්මයේ දැනගත්තට අර්ථය තමන්ගේ ජීවිතෙන් දැනගත්තේ නැති හින්දා නිවන හිස්සුණා මිසක ධර්මයේ තියෙන වැරද්දක් හින්දා පෙළදහම වැරදි හින්දා නිවන හිස්සුණා නෙමෙයි. පෙළේ තියෙන අර්ථය හරියට ගලපල ජීවිතේට ගන්න බැරි වෙච්ච දෝෂෙ නිසායි අපිට ප්‍රතිපදාව වර්ධනව වැරදුනේ. ප්‍රතිපදාව වැරදිච්ච හින්දා අපිට මේ දර්ශනීය ප්‍රතිඵලය ප්‍රතිවේදේ නැති වුණේ. ඉතින් ඒ නිසා හැම දිනාටම සහේතුකවම මේ ධර්මයේ දැකලා මරණයෙන් පස්සේ නෙමෙයි තව අවුරුදු ගානකිනුත් නෙමෙයි අද නිවීම සාක්ෂාත් කරගන්න පුළුවන්. මේ දැන් උතන ඉඳලම සිතුවිල්ලට සිහිය තබල නිවනේ වැඩ පිළිවෙල ආරම්භ කරන්නත් පුළුවන්. ඉතින් ඒ සඳහා මේ ජීවිතයේදීම සියලු ආකාරයෙන්ම නිවීම මිදීම හදාගන්නට ඔයගලන්ට හැකි වේවා කියලා තාසෙන්සන කරනවා. හොඳයි, පෙරවන් සරණයි.